ආයිබෝවන් සුබ දවසක්. අපි වායු නියම පාඩමේ බහුවර්ණ ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරා. අපිට දැන් තියෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම ආරම්භ කරන්න. අපි බලමු ගැටළු අංක 1. ඒකේ තියෙනවා හිස්තැන් 26හි එක එකක් සඳහා වඩාත්ම උචිත වචනය යොදා ගනිමින් පහත දී ඇති ඡේදය නිවැරදිව සම්පූර්ණ කරන්න. එතකොට දැන් මේ පාඩමේ අපි ලබා ගනිපු දැනුම තුලින් මෙතන මොකක්ද මේ හිස්තැනට උචිත වෙන වචනය කියලා අපි නිගමනයකට ලැබීලා ඒක මෙතන ලියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්. කමන්නේ අපි බලමු අපිට මේකට සාර්ථකව පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා. පළවෙනි එක කියනවා ඝන ද්‍රව වායු පදාර්ථයේ කියලා හිස්තැනක් තියෙනවා. ඉතින් අපිට පැහැදිලි අපි ඉගෙන ගත්ත මේ පාඩමේ මුලම ඝන ද්‍රව වායු කියන්නේ පදාර්ථයේ අවස්ථා 3 විදිහට. ඒතර පළවෙනි හිස්තැනට අපිට ලියන්න පුළුවන් අවස්ථා කියලා. අවස්ථා 3 වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබේ. ඝන හා ද්‍රවයන්හි අන්තර්ගත අංශු අණු අතර අංශු ඇලයිරක් අණු අතර ඇති නිදහස් අවකාශය ඉතා අල්ප වේ. එම නිසා දෙන ලද උෂ්ණත්වවලදී වායු වලට සාපේක්ෂව ඝන සහ ද්‍රව වලට ඇත්තේ නිශ්චිත. දැන් වායුවකට නැති ඝන සහ ද්‍රව වලට තියෙන ලක්ෂණය මොකක්ද? වායුවකට නැති ඝන සහ ද්‍රව වලට තියෙන්නේ නිශ්චිත පරිමාවක් තියෙනවා. දැන් ද්‍රවයක් අපි මිලිලීටර් වගේ ඝන සෙන්ටිමීටර් ඝන මීටර් වගේ එකකකින් මයින්න පුළුවන්. ඒතකොට නිශ්චිත හැඩයක් නැති වුණාට අපිට ද්‍රවයේ අයිති වෙන භාජනයේ හැඩය ගන්නවා අපි දන්නවා ද්‍රව. නමුත් ඒකේ පරිමාව අපිට මිනුම් කරන්න පුළුවන්. මනින්න පුළුවන්. ඒ හින්දා මෙතන නිශ්චිත කියන එකට ගැලපෙන්නේ පරිමාවක් කියන එක. ඒ වගේම ඉහළ ඝනත්වයක් තියෙනවා. කියන්නේ ඝන සහ ද්‍රව වලට වායුවකට සාපේක්ෂව ඉහළ ඝනත්වයක් සහ නිශ්චිත පරිමාවක් තියෙනවා. හරි. ඊළඟට කියනවා ඝන ඉහළ ඝනත්වයේදී පීඩනයේහි සහ උෂ්ණත්වයේහි සුළු විපර්යාස මෙම් භෞතික ගුණ දෙක කෙරෙහිම සැලකිය යුතු බලපෑමක් ඇති නොකරයි. ඝන වලට නිශ්චිත හිස්තැනක් ඇති නිසා ඒවා ද්‍රව සහ වායු වලින් වෙනස් වේ. ඝන වලට තියෙන ද්‍රව සහ වායු වලට නැති ගුණාංගය තමයි නිශ්චිත හැඩය කියන්නේ. අපි දන්නවා ද්‍රවයක් බිම දැම්මොත් පැතිරිලා යනවා. අඩංගු භාජනයේ හැඩය ගන්නවා. වායුවක් තියෙන භාජනයේ පුරාම පැතිරෙනවා. නමුත් ඝනයකට නිශ්චිත හැඩයක් තියෙනවා. එහෙනම් එතන අපිට කියන්න පුළුවන් ඝන වලට නිශ්චිත හැඩයක් ඇති නිසා ඒවා ද්‍රව හා වායු වලින් වෙනස් වේ. නඩ ඝනයක සංඝටක අංශු වලට මධ්‍යන්න ලක්ෂ වටා අපි දන්නවා කම්පණය වෙනවා. එතන කම්පණය කියන එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් දෝලණය කියන එක සලකන්නත් පුළුවන්. ඒකට පළවෙනි ඡේදේ හරි. අපි බලමු දෙවෙනි ඡේදේ ඊළඟ ඡේදේ. වායු වල අණුක චාලක වාදයට අනුව වායු නිරන්තර අපි දන්නවා අහඹු චලිතයේ යෙදේ. ඒකට එතෙන්ට එනවා අහඹු චලිතයේ යෙදේ. එම චලනය සිදුවන අතරතුර හිස්තැනක් ගැටීම් වලට භාජනය වේ. පහසුයි. අපි දන්නවා පූර්ණ ප්‍රත්‍යාස්ත ගැටුම්. චාලක ශක්තියේ හානියක් වෙන්නේ නැති ගැටුම්. ගැටීමට පෙර අණු වල චාලක ශක්තිය සමාන වෙනවා. ගැටීමෙන් පස්සේ අණු වල චාලක ශක්තිය. එතකොට එතන ගැලපෙන්නේ පූර්ණ ප්‍රත්‍යාස්ත කියන එක. පූර්ණ ප්‍රත්‍යාස්ත ගැටීම් වලට භාජනය වේ. මේ ආකාරයකින් හැසිරෙන වායු පරිපූර්ණ වායු වශයෙන් හඳුන්වනු ලැබේ. අණු අතර ආකර්ෂණ බල නොතිබීමත් තව හිස්තැනක් තියෙනවා. පරිමාවක් අණු වලට පරිමාවක් නොතිබීමත් පරිපූර්ණ වායු වල ලාක්ෂණික ගුණාංග වේ. අපි දන්නවා අණු අතර ආකර්ෂණ බල නොතිබීම ඒ වගේම අණු වලට පරිමාවක් නොතිබීම කියන ලක්ෂණ අපි උපකල්පනය කරනවා. ඒකට ඒක හරි. ඊට පස්සේ කියනවා නියත උෂ්ණත්වයේදී පද්ධතියේ සම්පූර්ණ ශක්තිය උෂ්ණත්වයේ මත රඳා පවතින්නේ මධ්‍යම චාලක ශක්තිය. එතකොට නියත උෂ්ණත්වයේදී පද්ධතියේ සම්පූර්ණ ශක්තිය
නොවෙනස්ව පැවතිය යුතුය. එවැනි වායුවල වේග ආසන්න වශයෙන් අපි මධ්‍යන්නේ ගන්නේ අපි දන්නවා වායු අණු වලට ශූන්‍යයේ සිට විශාල අගයක් දක්වා වේග ව්‍යාප්තියක් තියෙනවා. අපි මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් ව්‍යාප්තියනුත් ඒක පෙන්නලා තියෙනවා. එතකොට එතන ගන්න පුළුවන් වායු වල වේග ආසන්න වශයෙන් ශූන්‍යයේ සිට විශාල ඉතා විශාල අගයක් දක්වා විචලනය විය හැකියි. පරිපූර්ණ වායුවක අණුවේග ව්‍යාප්තිය මෞලික ස්කන්ධය සහ උෂ්ණත්වය සමග මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් උෂ්ණත්වය සමග විචලනය වන ආකාරය මැක්ස්වෙල් බෝල්ට්ස්මාන් අණුක වේග ව්‍යාප්තිය වශයෙන් සාමාන්‍යයෙන් හැඳින්වේ. 1760 දී ඉදිරිපත් කරන ලද ගණිතමය සමීකරණය තුලින් පහදා දිය හැකිය. ඊට පස්සේ අලුච්ඡේදයක් තියෙනවා. 3යි PV සමානයි MNC වර්ග බා. ඒ අර PV සමානයි 3n එකයි MNC වර්ග බා කියන සමීකරණය 3 මේ පැත්තට 3n එක තියෙන එක මේ පැත්තට ගත්තාම 3යි PV වෙනවා. 3යි PV සමානයි MNC වර්ග බා ප්‍රකාශනය. කියන්නේ මේකම තමයි. අපි ගනිපු PV සමානයි 3n එකයි MNC වර්ග බා කියන සමීකරණය 3 මේ පැත්තට ගත්තාම 3යි PV සමානයි MNC වර්ග බා. එතකොට කියනවා 3යි PV සමානයි MNC වර්ග බා ප්‍රකාශනය මගින් පරිපූර්ණ වායුවක පීඩනය P ගණනය කළ හැකිය. මෙහි සිම්පල් M වූ කලී. එතකොට මේ M කියන අණුවක ස්කන්ධය. M වූ කලී එක අණුවක ස්කන්ධය වන අතර කැපිටල් N වූ කලී අණු සංඛ්‍යාව. අණු සංඛ්‍යාවයි. දෙන ලද උෂ්ණත්වයකදී වායුවේහි පීඩනය හිස්තැනක් සමග විචලනය නොවේ. ඒ කාලයක් සමග තමයි විචලනය වෙන්නේ. එහෙනම් එතට කාලයක් සමග විචලනය නොවේ. එම නිසා දෙන ලද උෂ්ණත්වයකදී අණු වල මධ්‍යන්න වේගය කාලයක් සමග නොවෙනස්ව පැවතිය යුතුය. මෙම වේගයේ උෂ්ණත්වය සමග විචලනය වන නමුත් උෂ්ණත්වයේ වැඩිවීම හේතු කොටගෙන පද්ධතියේ සියලුම අණු වල වේගයන් එක පිට වැඩි වේයයි කීම සාවද්‍ය වේ. ඊළඟ ඡේදයේ තියෙනවා හිස්තැනක් වායු සාමාන්‍යයෙන් පරිපූර්ණ වායු ලෙස නොහැසිරේ. එහෙනම් ඒවා සත්‍ය වායු එහෙම නැත්නම් තාත්වික වායු. එතෙන්ට ගැලපෙනවා තාත්වික වායු එහෙම නැත්නම් සත්‍ය වායු සාමාන්‍යයෙන් පරිපූර්ණ වායු ලෙස නොහැසිරේ. අපි දන්නවා පහත් හිස්තැන අපි දන්නවා පහත් පීඩන ඉහළ උෂ්ණත්ව පහත් පීඩන සහ ඉහළ උෂ්ණත්ව වලදී එවැනි වායු වල හැසිරීම පරිපූර්ණ වායු හැසිරීමට ආසන්න වේ. පරිපූර්ණ නොවන පරිපූර්ණ වායු හැසිරීමෙන් අපගමනය පහත සඳහන් ආකාරයට සම්පීඩ්‍යතා සාධකයේ Z. අපි දන්නවා PV සමාන nRT කියන එක. n සමාන 1 වුණොත් PV බෙදීම RT කියන එක. සම්පීඩ්‍යතා සාධකය අපි පීඩණයට එහෙම නැත්නම් උෂ්ණත්වයට ඒ දෙකම ගන්න පුළුවන්. උෂ්ණත්වය හෝ පීඩණයට එරෙහිව ප්‍රස්ථාරගත කිරීමෙන් නිරූපණය වේ. එතන හිස්තැනක් තියෙනවා සම්පීඩිතා සාධකයේ එක වෙච්ච අවස්ථාව. මේ ප්‍රස්ථාරේ එක තැනක සම්පීඩිත සාධකයේ එක වෙච්ච එකේ හිස්තැනක් තියෙනවා. ඒක එතෙන්ට ගැලපෙන්නේ පරිපූර්ණ වායුව කියන එක. පරිපූර්ණ වායුව වල තමයි සම්පීඩිතා සාධකය එකක් වෙන්නේ. එහෙනම් ඒ ගැටලුව එතනින් සම්පූර්ණයි. අපි ඊට පස්සේ බලමු තියෙනවා ගැටලු අංක 2. ගැටලු අංක 2. ඒක කියනවා මෙහෙම පරිපූර්ණ වායුවක් සඳහා පීඩනය සමග සම්පීඩිතා සාධකයේහි විචලනය පහත කටුසටහන් කරන්න තාත්වික වායුවක් සඳහාද අපේක්ෂිත විචලනයද එම රූප සටහනෙහි දක්වන්න. එතකොට y අක්ෂයට අරගෙන තියෙනවා සම්පීඩිතා සාධකය. සම්පීඩිතා සාධකය සාධකය. එතකොට x අක්ෂයට අරගෙන තියෙනවා පීඩනය. දැන් අපිට මේක කියන්නේ කටු සටහනකින් දක්වන්නලු පරිපූර්ණ වායුවක් සහ තාත්වික වායුවක් කියන දෙකම. එතකොට අපිට පෙන්වන්න පුළුවන්
අපි දන්නවා මෙතන නම් සම්පීඩිතතා සාධක 1 PV බෙදීම nRT සමාන 1 කියන අවස්ථාව නම් එතකොට ඒක නියතව තියෙනවා පරිපූර්ණ වායුව. එතකොට මේක පරිපූර්ණ වායුව. තාත්වික වායු වල මේකෙන් අපගමණය වෙනවා. අපි දැක්කලා තියෙනවා සමහර ඒවා මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා. සමහර ඒවා මෙහෙම යනවා. එතකොට එහෙම අපිට පෙන්වන්න පුළුවන් ඒවා තාත්වික වායු. මේ තාත්වික වායු. මේ තාත්වික වායු. එහෙනම් මේ විදිහට ඒ කටුසටහනකින් පෙන්වීම ප්‍රමාණවත්. හරි. ඔතන ප්‍රස්ථාර දෙකක් ඇඳත් ඇති මේක හරි මේ පරිපූර්ණ එකත් එක්ක මේක ඇඳත් ඇති පරිපූර්ණ එකත් එක්ක මේක ඇඳත් ඇති. හරි. අපි බලමු එකේ ඊළඟ කොටස දෙවෙනි කොටස මෙම වායු දෙවර්ගය සඳහා ඔබ විසින් අඳින ලද කටුසටහනේ දෙකෙහි වෙනස සඳහා හේතු දෙකක් සඳහන් කරන්න. හේතුව තාත්වික වායු වලට පරිමාවක් තියෙනවා ඒවා අතර ආකර්ෂණ විකර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. පරිපූර්ණ වායු වලට ආකර්ෂණ බල නැහැ. ඒවා අපි එතකොට ලක්ෂ්‍යීය ස්කන්ධ විදිහට ඒ කියන්නේ තාත්වික වායු අපි සලකන්නේ තාත්වික වායු වලට පරිමාවක් තියෙනවා. එතකොට ඒවා අවකාශයේ ඉඩක් ගන්නවා. එතකොට පරිපූර්ණ වායු වලට නිශ්චිත පරිමාවක් නැහැ. ඒවා අතර ආකර්ෂණ විකර්ෂණ නැහැ. ඒවා පරිමාවක් ගන්නෙ නැහැ කියන එකනේ අපි සලකන්නේ. ඒතකොට ඒ වෙනස්කම හින්දා තමයි ඔය සම්පීඩිතා සාධකයේ ඔය විදිහට වෙනස් වීම අපගමණය වීම සිද්ධ වෙන්නේ. හරි. ඒතකොට දැන් අපිට ලියන්න පුළුවන් තාත්වික වායු අණු අතර ආකර්ෂණ බල ඇත. තාත්වික වායු වලට පරිමාවක් ඇත. ඒ වගේ ඒවා අවකාශයේ ඉඩක් ගනි. ඒ හින්දා තමයි වෙනස් වෙන්නේ තාත්වික වායු කියලා පිළිතුරට ලියන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟට තියෙනවා ගණනය කිරීමක්. කෙල්වින් 300 සහ 3 වැඩි කිරීම 10/5 nm ඍණ 2 හිදී ඒ වායුව පරිමාව ඝන මීටර් 2ක් වන භාජනයක ඇත. මෙහෙම පරිමාව ඝන මීටර් 2ක් වන භාජනයක කෙල්වින් 300 දී උෂ්ණත්වය සමානයි 300යි කෙල්වින්. කෙල්වින් 300 දී ඒ ඝන මීටර් 2ක පරිමාවක ඒ වායුව තියෙනවලු. ඒ වායුව මේක ඇතුලේ තියෙන්නේ ඒ ගෑස් එක. ඒ වායුව මේකේ පීඩනයක් දෙනවා 3.0 වැඩි කිරීම 10/5 nm ඍණ 2. පීඩනය 3.0 වැඩි කිරීම 10/5 nm ඍණ 2. හරි. ඊට පස්සේ කියනවා කෙල්වින් 300 දී සහ 5 වැඩි කිරීම 10/5 nm ඍණ 2 පීඩනයේදී B වායුව පරිමාව ඝන මීටර් 3ක් වන භාජනයක ඇත. එතකොට පරිමාව ඝන මීටර් 3ක් වෙන භාජනයක් තියෙනවලු. මේකේ පරිමාව 3යි ඝන මීටර්. එතකොට මේකේ පීඩනය 5 වැඩි කිරීම 5.0 වැඩි කිරීම 10/5 nm ඍණ 2. මේකේ පීඩනය 5.0 වැඩි කිරීම 10/5 nm ඍණ 2. nm ඍණ 2. ඒ වගේම උෂ්ණත්වයේ අර උෂ්ණත්වයම තමයි කෙල්වින් 300යි. උෂ්ණත්වයේ කෙල්වින් 300යි. හරි. ඊට පස්සේ කියනවා වායු දෙකට සම්පූර්ණයෙන්ම මිශ්‍ර වීමට ඉඩ දෙමින් භාජන දෙක සම්බන්ධ කරනු ලැබේ. මෙන්න මෙහෙම භාජන දෙක සම්බන්ධ කරනවා වායු දෙකට මිශ්‍ර වෙන්න ඉඩ දීලා. දැන් වායු දෙකට මිශ්‍ර වෙන්න පුළුවන් ඔහොම සම්බන්ධ කරනවා. ඔහොම සම්බන්ධ කරනවා. කියනවා මිශ්‍ර වීමේදී රසායනිකව ප්‍රතික්‍රියා වීමක් සිදු නොවේ. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවනේ B වායුවනේ තියෙන මේක තුල. B වායුවනේ තියෙන්නේ. එතකොට මේක මිශ්‍ර කරාට මේ A වායුවයි B වායුවයි අතර ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඔය දෙක අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට කියනවා වායු දෙකෙහිම උෂ්ණත්වයත් මුළු පරිමාණවත් නොවෙනස්ව පවතී.
ඒ කියන්නේ කොහොමත් උෂ්ණත්වය නියතයි. මේ දෙක එකතු කරාම එතකොට පරිමාව 5ක් වෙනවා. මෙයාගේ 2යි මෙයාගේ 3යිනේ තියෙන්නේ. මේ පරිමාවල් වෙනස් වෙන්නේ නැහැ. හරි. පරිපූර්ණ වායු හැසිරීම උපකල්පනය කරමින් පහත් සඳහන් දෑ ගණනය කරන්න. ඒ කියන්නේ පරිපූර්ණ වායු සමීකරණය අපිට ගැටලුවකින් තොරව දාන්න පුළුවන්. ඒගොල්ලොම කියනවා පරිපූර්ණ වායු හැසිරීම උපකල්පනය කරන්න කියලා. එතකොට මේක ඉස්සල්ලාම අහනවා සම්බන්ධිත භාජනවල මුළු පීඩනය. සම්බන්ධිත භාජනවල මුළු පීඩනය. එතකොට සම්බන්ධිත භාජනවල මුළු පීඩනය අපිට සම්බන්ධ කරාට පස්සේ හොයන්න පුළුවන්. දැන් අපිට මෙතන දීපු දත්ත අනුව මෙතන පුළුවන් අපිට ආංශික පීඩනය දැන් මෙයාගේ P වැඩි කිරීම P සමානයි 3 වැඩි කිරීම 10 5යි NM ඍණ 2 කියලා ඒවල ආංශික පීඩනය දෙනවා. එතකොට ඒ වගේම අතන B වල ආංශික පීඩනය B විතරක් ඉන්න අවස්ථාවේ එයාගේ පීඩනය 5 වැඩි කිරීම 10 5යි කියලා දෙනවා. එතකොට අපිට මේක මිශ්‍ර කරාට පස්සේ අපි දන්නවා මේක ඝන මීටර් 5ක පරිමාවක පැතිරෙනවා. එතකොට අපි මිශ්‍ර කරාට පස්සේ සහ මිශ්‍ර කිරීමට පෙර ඒ වායුව සැලකුවොත් ඒ වායුව විතරක් එයාගේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති හින්දා මිශ්‍ර කිරීමට පෙර හා පසුව ඒ වායුවට දාන්න පුළුවන් උෂ්ණත්වය නියතයි පීඩන පරිමාව අතර සම්බන්ධය දාන්න පුළුවන් බොයිල් නියමය දැම්මොත්. එහෙනම් ඒ වායුවට දාමු බොයිල් නියමය. උෂ්ණත්වය නියත හින්දා. ඒතර බොයිල් නියමය අපි දන්නවා P1 V1 සමානයි P2 V2. P1 V1 සමානයි P2 V2. ඒතර P1 කියන්නේ 3.0 වැඩි කිරීම 10 5යි NM ඍණ 2. V1 කියලා කියන්නේ ඝන මීටර් 2යි. සමානයි P2 මිශ්‍ර කරාට පස්සේ ඒවල පීඩනය. එතන පරිමාව V2 කියන්නේ 3.2යි 5යි. 5යි ඝන මීටර්. ඒතර ඕක සුළු කරාම 3 වරක් 2 6යි 6 බෙදීම 6 5යි කියන්නේ 1.2 වැඩි කිරීම 10 5ක් වගේ එනවා. මෙතන 3 වරක් 2 6යි 6 5න් බෙදුවහම 1.2යි. එතකොට එනවා 1.2 වැඩි කිරීම 10 5යි NM ඍණ 2 සමානයි P2. ඒ කියන්නේ මිශ්‍ර කරාට පස්සේ ඒ වායුවේ පීඩනය. එතකොට අපිට ඔය විදිහට B වායුවටත් පුළුවන් බොයිල් නියමය දාන්න. ඒකට B වායුවට බොයිල් නියමය දැම්මොත් B වායුවේ P1 කියලා කියන්නේ අපි දැන් B වායුවට දානවා බොයිල් නියමය. B වායුවට බොයිල් නියමය. එතකොට මේකේ P1 කියන්නේ 5 වැඩි කිරීම 10 5යි NM ඍණ 2 වැඩි කිරීම V1 කියලා කියන්නේ 3යි ඝන මීටර්. ඒක සමාන වෙනවා එතන P2 කියන්නේ අතරම මෙතන P2 B ගේ මෙතන P2 ගත්තේ A ගේ මේ P2 ගත්තේ A ගේ මේ P2 ගන්න B ගේ P2 B ගේ. එතකොට P2 වැඩි කිරීම V2 කියන්නේ 5යි ඝන මීටර්. 5යි ඝන මීටර්. ඒත් එතන 3 වරක් 5 15යි 15 5න් බෙදෙනවා කියන්නේ බලන්න 3යි. ඒතකොට එතන එනවා P2B සමානයි 3 වැඩි කිරීම 10 මෙතන 3 වරක් 5 15යි 15 5න් බෙදුවම 3යි 3 වැඩි කිරීම 10 5යි NM ඍණ 2. NM ඍණ 2. එහෙනම් දැන් මිශ්‍ර කරාට පස්සේ A වල පීඩනයයි B වල පීඩනයයි දන්නවනම් ඒ දෙක එකතු කරලා ගන්න පුළුවන් සම්පූර්ණ පීඩනය. ඒතර P total කියන්නේ 1.2 වැඩි කිරීම 10 5 ධන 3 වැඩි කිරීම 10 5. ඒතර සම්පූර්ණ පීඩනය එනවා 4.2 වැඩි කිරීම 10 5. PA ධන
මිශ්‍ර කරාට පස්සේ P2A ධන P2B කියන එක එකතු කරාම එනවා 1.2 වැඩි කිරීම 10.5යි 3 වැඩි කිරීම 10.5 එකතු කරාම 4.2 වැඩි කිරීම 10.5. එතකොට ඒක තමයි සම්පූර්ණ පීඩනය වෙන්නේ. P total වෙන්නේ ඒක. P total එනවා ඒ දෙක එකතු කරාම එතකොට P මුළු කියන එක P total කියන එක 4.2 වැඩි කිරීම 10.5යි nm ඍණ 2. හරි. ඒකේ තවත් කොටසක් අහනවා මිශ්‍රණයේහි ඇති B වායුවේහි මවුල භාගය. අපි දන්නවා සම්බන්ධයක් තියෙනවා ආංශික පීඩනය සමානයි මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් අපි මේ සම්බන්ධතාවය ගත්තා. එතකොට අපෙන් අහන්නේ මෙතන මවුල භාගය අහන්නේ. එතකොට අපි හොයාගත්තා B ගෙනේ හරි. B ගේ අපි ගත්තා ආංශික පීඩනය 3 වැඩි කිරීම 10.5යි කියලා. හොයාගත්තා. 3 වැඩි කිරීම 10.5යි nm ඍණ 2 සමානයි මවුල භාගය මුළු පීඩනය අපි හොයාගත්තා 4.2 වැඩි කිරීම 10.5යි nm ඍණ 2. එහෙනම් ඔතනින් අපිට ගන්න පුළුවන් මවුල භාගය උක්ත කරොත් මවුල භාගය සමානයි 3 වැඩි කිරීම 10.5 වැඩි කිරීම 10.5යි nm ඍණ 2 බෙදීම 4.2 වැඩි කිරීම 10.5යි nm ඍණ 2. මවුල භාගයට එකක නැහැ. මවුල භාගය කියන්නේ වෙන පැත්තකින් කිව්වොත් එයාගේ B මවුල ගන්න බෙදීම මුළු මවුල ගන්න. මේක මේ කැපෙනවා 10.5 කැපෙනවා 3 බෙදීම 4.2 කියලා එතන පිළිතුර එනවා. 3 බෙදීම 4.2 කියලා අපිට මවුල භාගය ලබා ගන්න පුළුවන්. තුන බෙදීම 4.2. හරි. ඒකට පිළිතුර 3 බෙදීම 4.2. ඊට පස්සේ ඒකේ තවත් කොටසක් තියෙනවා. තුන්වෙනි කොටස. භාජන දෙකෙහි මුළු පරිමාව එසේම පවත්වා ගනිමින් වායු මිශ්‍රණයේ උෂ්ණත්වය කෙල්වින් 350ක් වැඩි කළ විට සම්බන්ධිත භාජනවල ඇති B වායුවේ ආංශික පීඩනය භාජන දෙකෙහි මුළු පරිමාව එසේම පවත්වා ගනිමින්. දැන් මේ දෙක එකතු කරාම මුළු පරිමාව ඝන මීටර් 5ක් වුණානේ. ඒතකොට එන්නේ ඝන මීටර් 5යි කියන පරිමාව වෙනස් වෙන්නේ නැහැලු. වායු මිශ්‍රණයේ උෂ්ණත්වය වෙනස් කරනවා. කෙල්වින් 300 350 කරනවා. කලින් උෂ්ණත්වය කෙල්වින් 300යි. කලින් උෂ්ණත්වය කෙල්වින් 300යි. කලින් උෂ්ණත්වය කෙල්වින් 300යි. දැන් උෂ්ණත්වය කෙල්වින් 350යි. භාජනය. පරිමාව වෙනස් වෙන්නේ නැහැ. පරිමාව ඝන මීටර් 5ක් තිබුණා. දැනුත් පරිමාව ඝන මීටර් 5යි. ඔකනේ කියන්නේ. දැන් අපිට කියනවා සම්බන්ධිත භාජනවල ඇති B වායුවේ ආංශික පීඩනය. ඒ කියන්නේ උෂ්ණත්වය 350 වෙනකම් වැඩි කරාම B වායුවේ ආංශික පීඩනය හොයන්න. ඒත් අපි B වායුවට දාමු. B වායු ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. B වායු ස්කන්ධය වෙනස් නොවන බැවින් මොකද්ද ගන්න පුළුවන් සම්බන්ධය? දැන් PV සමාන nRT අනුව අපිට පේනවා මෙතෙන්ට දැම්මොත් PV සමාන nRT වලින්ම පේනවා. මෙතන පරිමාව වෙනස් වෙන්නේ නැහැ. V වෙනස් වෙන්නේ නැහැ. සර්වත්‍ර වායු නීතිය කියන්නේ කොහොමත් නියතයි. R වෙනස් වෙන්නේ නැහැ. ඒතර වායු ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මවුල ගණන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් P සමානුපාතිකයි T කියලා අපිට තේරෙනවා. P සමානුපාතිකයි T කියලා තේරෙනවා. එහෙනම් අපිට B වායු ස්කන්ධය වෙනස් වෙන්නේ නැති හින්දා අපිට දාන්න පුළුවන් P1 බෙදීම T1 සමානයි P2 බෙදීම T2 කියන සම්බන්ධය. P1 බෙදීම T1 සමානයි P2 බෙදීම T2 කියන සම්බන්ධය දාන්න පුළුවන්.
ඒක දාලා ආදේශ කරන්න කෙල්වින් 350යි 300යි. එතකොට ඒ වගේම අනිත් පැත්තෙන් ආදේශ කරන්න පුළුවන් පීඩනය 3 වැඩි කිරීම 10 5යි කියලා අපි හොයාගත්තා 300 දී බීවල ආංශික පීඩනය. එතකොට දැන් 350 දී පීඩනය හොයාගන්න පුළුවන්. ඒක සුළු කරාම එනවා 3.5 වැඩි කිරීම 10 5යි nm ඍණ 2 කියලා. හරි. එතකොට ඒ ගාන සම්පූර්ණයි. අපි බලමු ඊළඟට තියෙනවා ගැටලුව අංක 3. ඒ ගැටලුව බලමු කොහොමද විසඳන්නේ කියලා. එතන තියෙනවා P පීඩනයේදී සහ කැපිටල් T උෂ්ණත්වයේදී O2 සහ O3 මිශ්‍රණයක පරිමාව V1 දෘಢ සංයුත භාජනයක් තුල සමතුලිතතාවයේ පවතී. N1, N2, M1 හා M1, M2 කැපිටල් හා V ඇසුරෙන් වායු මිශ්‍රණයේ ඝනත්වය D ප්‍රකාශ කරන්න. N1 කියන්නේ O2 මවුල සංඛ්‍යාව, N2 කියන්නේ O3 මවුල සංඛ්‍යාව, M1 කියන්නේ O2 හි මෞලික ස්කන්ධය, M2 කියන්නේ O3 හි මෞලික ස්කන්ධය. අපි දන්නවා මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියන සමීකරණයෙන් ස්කන්ධය සමාන වෙනවා මවුල ගණන වැඩි කිරීම මෞලික ස්කන්ධය. එතකොට මෙතන ඔක්සිජන් වල ස්කන්ධයෙන් O2 කියන එක සමාන වෙන්නේ ඔක්සිජන් මවුල ගණන N1 වැඩි කිරීම ඔක්සිජන් වල මෞලික ස්කන්ධය M1. ඒ වගේම ඕසෝන් වල මවුල ගණන ස්කන්ධය O3 ස්කන්ධය වෙන්නේ එයාගේ මවුල ගණන N2. එයාගේ මවුල ගණන N2. එයාගේ මෞලික ස්කන්ධය M2. ඒකට එකෙන් වැඩි කරාම ගන්න පුළුවන්. දැන් මේකේ ඝනත්වයනේ. ඝනත්වය කියන්නේ අපි දන්නවා ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. එතකොට මෙතන ඝනත්වය D සමානයි ස්කන්ධය කියන්නේ මේ දෙක එකතුව N1 M2 ධන N2 M2 පරිමාව අපිට දෙනවා මේකේ V කියලා. V වලින් බෙදුවා නම් හරි. ඒකට ඔහොම ගන්න පුළුවන් ඝනත්වය. ඊළඟට කියනවා ඉහත සම්බන්ධතාව දෙවෙනි කොටස x1 x2 කැපිටල් M1 කැපිටල් M2 V හා N ඇසුරෙන් ප්‍රකාශ කරන්න. මේ x1 කියන්නේ O2 මවුල භාගය. x2 කියන්නේ O3 හි මවුල භාගය. සිම්පල් n කියන්නේ වායු දෙකෙහිම මුළු මවුල සංඛ්‍යාව. එතකොට වායු දෙකෙහිම මුළු මවුල සංඛ්‍යාව n කියනවා නම් n සමාන වෙනවා n1 ධන n2ට. n1 ධන n2ට සමාන වෙනවා. එතකොට මෙතන අපිට මවුල භාගය කියලා කිව්වොත් අදාළ මවුල ගණන මුළු මවුල ගණනෙන් බෙදුවහම එන එක. එතකොට අපිට ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියන සම්බන්ධයේ මෙතන ඒ සම්බන්ධයේ තියෙන පදවලට ඒ සම්බන්ධතාවයේ තියෙන පදවලට මේ තියෙන පදත් යොදලා ඔතන ව්‍යුත්පන්න කරලා ගන්න පුළුවන්. එතකොට ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියන සම්බන්ධයට අපිට දාන්න පුළුවන් මේ මුළු මවුල සංඛ්‍යාව කියන n එකක් අරගෙන ඒ විදිහට ආදේශ කරාම අදාළ පිටුතුර ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කොටසෙත් එතන අහන්නේ n9 x1 සමානයි 3 ඍණ drt බෙදීම 16යි p බව පෙන්වන්න. මෙහි කැපිටල් R යනු සර්වත්‍ර වායු නියතය වේ. O හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එහෙම කියලා කියනවා.
ඉතින් එතකොට අපි දන්නවා මවුල භාගවල එකතු එකක් කියලා. ඒතර x1 ධන x2 එකයි කියලා ගන්න පුළුවන් එතන. ඒතර x2 කියන්නේ 1 ඍණ x1 කියලා ගන්න පුළුවන්. ඒතර ඝනත්වය සමාන ස්කන්ධයේ විදිහම පරිමාව සම්බන්ධය මවුල ගණනත් එක්ක සම්බන්ධ කරලා අපි කලින් අරන් තියෙනවා. ඒතර අන්නේ සම්බන්ධතාවයට PV සමාන nRT දාන්න. ඒතර PV සමාන nRT දාලා අපිට ඝනත්වයත් එක්ක ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. අපි දන්නවා මවුල ගණන කියන්නේ ස්කන්ධයේ විදිහම මෞලික ස්කන්ධය. එතකොට PV සමාන nRT වල n වෙනුවට n බෙදීම m බෙදුවහම අපිට එනවා Pm සමාන dRT කියන සමීකරණය. ඒකත් එක්ක මෙතන O2 වල මෞලික ස්කන්ධය 32යි GMOL ඍණ එක වෙනවා. O3 වල මෞලික ස්කන්ධය M2 කියන එක 48 වෙනවා. අන්නේ දෙක ආදේශ කරාම ඔය අදාළ කියන එක පහසුවෙන්ම ලැබෙයි. එතන අපිට ආදේශ කරන්න තියෙන මෞලික ස්කන්ධ වල අගයන් ටික ආදේශ කරන්න PV සමාන nRT දාලා ඝනත්වයේ සම්බන්ධ ප්‍රකාශනය හදාගෙන මවුල භාගවල එකතු එකයි කියන එක සම්බන්ධ කරගෙන ඒ අදාළ ව්‍යුත්පන්න කිරීම කරගන්න. එතකොට ඉහත පියවරවලදී ඔබ භාවිතා කළ උපකල්පනය අපි එතන ඔක්සිජන් ඕසෝන් එකිනෙක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලයි ඒ දෙන්න පරිපූර්ණයි කියන උපකල්පනය මත තමයි මේ පරිපූර්ණ වායු සමීකරණය යොදලා මේ ගණනය කිරීම කරගන්න පුළුවන්කම ලැබුණේ. හරි. එතකොට ඒක සම්පූර්ණයි. අපි තව රචනා ප්‍රශ්න තුනක් තියෙනවා ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඒ තුන සාකච්ඡා කරන විදිය.